හරි. අපි මේ එක්කලා තියෙන්නේ ප්‍රත්‍යස්ථාය පාඩමේ යටතේ පදාර්ථ යාන්ත්‍රික ගුණ යටතේ ප්‍රත්‍යස්ථාය පාඩමේ දෙවෙනි කොටසත් එක්ක. හරි. ඊසෙත් කතා කරා පළවෙනි කොටස ඇත්තේ මොකද ප්‍රත්‍ය බලය ප්‍රත්‍ය මොනවාද වික්‍රියාව විතතිය ඒ වගේම ප්‍රස්ථාරය කතා කරා සමානුපාතික සීමාව ප්‍රත්‍ය සීමාව බේද ලක්ෂය ඒ කියන්නේ මොනවද කතා කරා. එතනින් පස්සේ අද අපිට තරම් තියෙන්නේ හුක් කියන විද්‍යාඥයෙක් ඉන්නවා හොයන්න අල් කයන්න. ඒ විද්‍යාඥයා නියමයක් ඉදිරිපත් කරා ඒ නියමේ නම් කියන හුක් නියමේ තමයි අපි කියන්නේ. ඒතර එයා ඉදිරිපත් කරන නියමේ තමයි වර්තමානයේ පාවිච්චි කරන්නේ මේ ප්‍රත්‍යස්ථාවයේ සම්බන්ධ කටළු හදන්න. අද අපි කරන්නේ ඒ නියමේ අතර අපේ මේ පාඩමේ ප්‍රධානතම දේ තමයි සමීකරණ ඉගෙනගෙන සමීකරණය භාවිතා කරලා ගණන් හදන එක. එතකොට අද අපේ ප්‍රධාන අරමුණ තමයි ඔන්න සමීකරණය ලබා ගන්න එක. ඒ වගේම හුක් කියලා දෙන්නේ මොකද්ද කියලා බලන්න එක. ඔන්න සමීකරණය පාවිච්චි කරලා ගැටලු විසඳන එක. අද දවසේ අපේ ප්‍රධානම අරමුණ. හරි. ලියන්න අනුමාත්‍රිකාව ප්‍රත්‍යස්ථතාව පිළිබඳ හුක්ගේ නියමය. ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ හුක්ගේ නියමය. ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ හුක්ගේ නියමය. හරි. ඔහු ඉදිරිපත් කරන කලේ මුලින්ම පොඩි සම්බන්ධය. හරි. නමුත් වර්තමානයේ වෙනකොට ඒ සම්බන්ධය දියුණු කරලා අපි හොඳ වඩා සාධාරණ සම්බන්ධ අරන් දෙනවා. ඒකත් අපි කියන්නේ හුක් නියමය තමයි කියලා. ලියන්නකො මුලින්ම. මුලින්ම හුක් කියන්නේ හුක් කියන විද්‍යාවේ මුලින්ම ඉදිරිපත් කරපු නියමය තමයි මම කියන්නේ. ලියන්න. සමානුපාතික සීමාව තුළ සමානුපාතික සීමාව තුළ සමානුපාතික සීමාව තුළ සමානුපාතික සීමාව තුළ පවතින ආතතියට ලක් වූ සමානුපාතික සීමාව තුළ පවතින ආතතියට ලක් වූ සමානුපාතික සීමාව තුළ පවතින ආතතියකට ලක් වූ ආතතියට ලක් වූ කම්බියක ඇතිවන විතතිය ආතතියට ලක් වූ කම්බියක ඇතිවන විතතිය කම්බියක ඇතිවන විතතිය කම්බියක ඇතිවන විතතිය ආතතියට අනුලෝමව සමානුපාතික වේ. ආතතියට අනුලෝමව සමානුපාතික වේ. ආතතියට අනුලෝමව සමානුපාතික වේ. ආතතියට අනුලෝමව සමානුපාතික වේ. හුක් කියන විද්‍යාවේ මුලින්ම කියන මොන සිද්ධිය? මොකද හුක් කියන විද්‍යාවේ කියන්නේ සමානුපාතික සීමාව ප්‍රගීසල කියනවා. සමානුපාතික සීමාව කියන්නේ මොකද කියලා? අර දෙන්නම් වැඩි වෙන්නේ නේද? පළවෙනි කොටස තමයි සමානුපාතික සීමාව කියලා අපි කියන්නේ. ප්‍රස්ථාරය ඉඳලා ප්‍රස්ථාරය මෙහෙම වැඩි වෙන දෙන්නම්. ඔන්න ඔය තමයි සමානුපාතික සීමාව කියලා කිව්වේ. අන්නේ සමානුපාතික සීමාව තුළ පවතින ආතතිය ලක් වූ කම්බියක. ඒ කියන්නේ ආතතිය ලක් වුණා ඒ සීමාව තුළ යන්නේ කොහොම? කම්බියක විතතිය කියන්නේ මොකද්ද? ඔන්න දැන් ඔය වචන මතක් වෙනවනේ. විතතිය වික්‍රියාව කියන වචන පටලවා ගන්න බෑ. විතතිය කියන්නේ මොකද්ද? වික්‍රියාව කියන්නේ මොකද්ද? විතතිය කියන්නේ මොකද්ද? වික්‍රියාව කියන්නේ මොකද්ද? විතතිය යන කුමක්ද? වික්‍රියාව යන කුමක්ද? ඔන්න ඔය තමයි මතක් වෙන්න ඕනේ. දැන් ඕව මතක නැත්නම් ඉතින් ගිය සතිය කරපු ටික වැඩක් නැති වෙනවා. හරි. විතතිය කියන්නේ මොකද්ද? විතතිය කිව්වේ මොකටද? ඇදිච්ච දිග x කියලා දන්නත් තිබ්බනම් එයා චුට්ට දුරක් යනවා නම් එයාට තමයි විතතිය කියලා කිව්වේ. වික්‍රියාව කියන්නේ මොකද්ද? ආරම්භක දිගත් හරි. වික්‍රියාව කියන්නේ මොකද්ද? ඇදිච්ච දිග මූල දිග තරම් අනුපාතය. අපිට මතක් කරගන්න ඕන මතක් කරන අවස්ථාවකුත් නෑ ඒවා. හරි. දැන් කෙටියෙන් මතක් කරොත් එහෙම දණ්ඩක් තියෙනවනේ මෙහෙම. තාමත් කෙටි හොඳ මේවා නිකන්
මේ දන්න තිබ්බනම් මේ දන්න මත බලයක් දුන්නා හින්දා දන්න ඇදලා මෙච්චර. එහෙනම් මේ ටික ඇදලා තියෙනවා. එහෙනම් වික්‍රියාව කියන්නේ මොකද්ද? වික්‍රියාව කියන්නේ මොකද්ද? විතතිය කියන්නේ මොකද්ද? විතතිය කියලා කියන්නේ මෙන්න මේ ඇදිච්ච ටික. වික්‍රියාව කියලා කියන්නේ මේ මුල් දෙක මම L කියලා ගත්තොත් එහෙම E බෙදීම L වලට තමයි වික්‍රියාව කියලා කියන්නේ. විතතිය කියන්නේ E වලට, වික්‍රියාව කියලා කියන්නේ E බෙදීම L වලට. එතකොට මේ හොක් කියන විද්‍යාඥ කියන විදිහට සමානුපාතික සීමාව තුළ පවතින ඇදිච්ච කම්බියක හරිද? විතතිය ආතතියට අනුලෝම සමානුපාතිකයි. ආතතියට අනුලෝම සමානුපාතිකයි. ඉතින් ඇත්තයන් කියන්නේ කම්බියක් මෙහෙම තියෙනවා නම් කම්බියක් තියෙනවා හිතන්න මෙහෙම. මේ කම්බිය දිග මම L කියලා ගත්තොත් එහෙම මේ කම්බිය මත බලයක් දීලා මේ කම්බිය මම ගන්නම් L delta E E දුරක් ඇදුණා කියලා හිතන්න ඉස්සෙල්ලා ඇඳ රූපය වගේම. හරි. මෙයා මත බලයක් දීපෙන්ද මෙහෙට. මම ගන්නම් F කියලා බලයක් දුන්නා. එහෙනම් මේ බලය වැඩි කරන්න මොකද වෙන්නේ? මේ බලය වැඩි කරන්න ඇදෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ කියන්නේ හොක් කියන විද්‍යාඥයා කියන්නේ කිව්වේ මොකද්ද? මෙන්න මේ මම ගන්න F කියලා ගන්නවා මෙතන ලස්සන. මෙන්න මේ F බලය අනුලෝමව සමානුපාතිකයි කියනවා ඇදිච්ච දිගට. අනුලෝම සමානුපාතිකයි කියන ඇදිච්ච දිගට. ඉතින් ඔය දන්නවා අනුලෝම සමානුපාතිකව නැති කරනකොට නියතයක් දාලා එහෙනම් මම දානවා F සමානයි K වාරයක් E කිය. මේ K වලට අපි නමක් කියනවා. K වලට අපි කියනවා අපි කියනවා බල නියතය කියලා. මෙයා පාවිච්චි වෙන්නේ නැහැ නමුත් දැනගෙන ඉන්න ඉස්සෙල්ලා මම කියන්නේ මෙයා ඇත්තටම පාවිච්චි නොවන මට්ටමදී. හරි. මේක ටික ඇඳලා මේක ලියලා එන්න ලියලා මේක කොපි කරගන්න. ඉතින් මේක කියන්න දෙයක් නෑ අපිට උනත් තේරෙනවා. මොකද මෙහෙන් වැඩිපුර අදින්න මොකද මෙයාත් වැඩිපුර දික් වෙනවා කියලා ඕන කෙනෙක් තේරෙනවා. නමුත් ඔක සමීකරණයක් වශයෙන් ඉදිරිපත් කරේ කුක්කින විද්‍යාඥයා මුලින්ම. ඕක ඕන කෙනෙක් තේරෙනවා. ඒ උඩ ඇඳලා මේක ලියාගන්න. ගැදලා ලියාගන්න. හරි. එතන මේ හොක් කියන විදිහේ මුලින්ම කිව්ව මේක. නමුත් මේක අපිට වැඩි දියුණු කරන මොකද වික්‍රියාව තියෙනවා විතතිය නැහැ. ප්‍රත්‍යාබලයක් විතතියක් ගෑවෙන්න පුළුවන් හින්දා මේ සමීකරණ වලට වැඩි දියුණු කරනවා අපි. හරි. මේක ලියවන්න යටින් තරුවක් දාලා යන්න. යටින් තරුවක් දාලා යන්න. මේකට ලොකුට බය හිතෙන්න එපා. මේ බලනීතිය කියන එක නැත්නම් පාවිච්චි නොවන තරමේ කියනවා. මම ඇත්තටම ඒ සිලබස් එක මම නම් එක අවස්ථාවකවත් දරන්නේ නැහැ මෙහෙම කෙනෙක්ව. එක ප්‍රශ්නයකවත්. නමුත් එන්න පුළු බැරි කමක් නැහැ. නමුත් ඇවිල්ලා නැහැ මෙච්චර දවසක්. දැන් මේක මේ මොකද්ද කියලා අහන්න බැරි කමක් නැහැ එලවට ඇවිල්ලා. එන්න පොඩ ඔළුව තියන්න.
ලියන දරුවෝ දාලානේ. ප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් සඳහා ප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් සඳහා ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය සඳහා ප්‍රත්‍ය බලය සහ වික්‍රියාව ඇසුරෙන් 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 පහත සඳහන් පරිදි ප්‍රත්‍යස්තතාවය පිළිබඳ හුක්ගේ නියමය පහත සඳහන් පරිදි ප්‍රත්‍යස්තතාවය පිළිබඳ හුක්ගේ නියමය ප්‍රත්‍යස්තතාවය පිළිබඳ හුක්ගේ නියමය ඉදිරිපත් කළ හැක හුක්ගේ නියමය ඉදිරිපත් කළ හැක හුක්ගේ නියමය ඉදිරිපත් කළ හැක ලියන වෙන පාඩ පැනකින් ඒ කියන්නේ දැන් මේ ඉස්සෙල්ලා ලිව්ව වෙන නියත මේකම තමයි ඒක පොඩක් වැඩි දියුණු කරලා මේවත් අපි ගැට ගහලා තමයි අලුතෙන් මොනවද හුක්ගේ නියමය අලුතෙන් ලියන්නේ මේක තමයි අලුතෙන් ලියන තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ වර්තමානයේ බහුල පාවිච්චි වෙන්නේ මේ අලුතෙන් ලියන්නේ ලියන තරවදල වෙන පාඩ පැනකින් හුක්ගේ නියමය ලියන්න සමානුපාතක සීමාව තුලදී සමානුපාතක සීමාව තුලදී සමානුපාතක සීමාව තුලදී ද්‍රව්‍යයක ඇතිවන වික්‍රියාව සමානුපාතක සීමාව තුළදී ද්‍රව්‍යයක ඇතිවන වික්‍රියාව ඒ ලක් වී ඇති ප්‍රත්‍ය බලයට ඒ ලක් වී ඇති ප්‍රත්‍ය බලයට ඒ ලක් වී ඇති ප්‍රත්‍ය බලයට අනුලෝමව සමානුපාතික වේ අනුලෝමව සමානුපාතික වේ සමානුපාතික වේ අර හොඳට බලන්න මොකක්ද මේ කියන්නේ කියලා හිතන්න. වැදගත් හොඳ මේක තමයි වැදගත් කොටස. මේ පාඩමේ වැදගත් කොටස මේක. මෙයා කියනවා ඔක්කේ නියම පොඩ වැඩි දිනු කියලා කියනවා. මොකද කියන්නේ? සමානුපාතක සීමාව තුළදී ද්‍රව්‍යක ඇති වෙන වික්‍රියාව. වික්‍රියාව කියන්නේ E බෙදීම L. වික්‍රියාව ප්‍රත්‍ය බලයට අනුලෝමව සමානුපාතිකයි. වික්‍රියාව මෙයා මෙහෙම ගන්නවා. මේකකින් ගන්න වික්‍රියාව. මෙදින වික්‍රියාව. වික්‍රියාව ලියන්නේ කොහමද? E බෙදීම L. මම ගන්න ප්‍රත්‍ය බලය මෙන්න මේ අකුරේ. ප්‍රත්‍ය බලය මේ අකුරෙන් ගන්න. ප්‍රත්‍ය බලය ප්‍රත්‍ය බලය. එතකොට මේක කියන විදිහට මෙන්න මේ ප්‍රත්‍ය බලය
මෙන්න මේ ප්‍රත්‍යය බලය අනුලෝම සමානුපාතිකයට වික්‍රියාව. මෙන්න මේ ප්‍රත්‍යය බලය අනුලෝම සමානුපාතිකයට වික්‍රියාව. ඒවා දන්නා මේක සමාන කරන්න පුළුවන් කොහොමද දාන්නේ? නියතයක් දාලා පුළුවන් සමාන කරන්න. ඒක ප්‍රත්‍යය බලය සමානයි මම ගන්නවා y කියලා නියතයක්. යමද නියතයක් දාන්න මම ගන්නවා y කියලා. y වාරයක් වික්‍රියාව. මෙන්න ප්‍රත්‍යය බලය. ප්‍රත්‍යය බලය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය. ප්‍රත්‍යය බලය කියන්නේ මොකද? බලය බෙදීම වර්ගඵලය. එතකොට බලන්න හොඳට ප්‍රත්‍යය බලය. ඒ කියන්නේ ප්‍රත්‍යය බලය කියලා කියන්නේ හොඳ ලියන්න පුළුවන් f බෙදීම a කියලා. මෙතන වික්‍රියාව ලියන්න පුළුවන් e බෙදීම l කියලා. එතන ලියන්න පුළුවන් මෙතන f බෙදීම a සමානයි y වාරයක් e බෙදීම l කියලා. මෙන්න මේක තමයි ප්‍රත්‍යස්ථාව පිළිබඳ හුම්ගේ නියමය කියලා අපි ඉවත් කරන්නේ. මේ y කියන්නේ මොකද්ද? මේ y කියන්නේ මොකද්ද? මේ y කියලා කියන්නේ යම් මාපාංකය හරි. මේක ආයෙත් ඇඳලා හරි මේක ආයෙත් ඇඳලා මගේ හරස් කරවල පරි a කියලා ගන්න. මේක ලියලා මේක ලියලා මෙතන ලියලා මෙතනට ඇවිල්ලා මෙන්න මේ සමීකරණ කුඩු කරගන්න. මෙන්න මේක තමයි මෙන්න මේ පාඩමේ ඇතරම හදවත වගේ දේ. මේ ලියන්න. මේ y කියන්නේ මොකද? යම් මාපාංකය. මේ යම් මාපාංකය තමයි අපි කරන්න යන්නේ මොකද? අපි කරන්නේ දණ්ඩක් අදින එක. දණ්ඩක් අදිනකොට දණ්ඩේ කියන්නේ මේ ප්ලාස්ටික් දණ්ඩත් තව යකඩ දණ්ඩක සැලකුවොත් එහෙම ප්ලාස්ටික් දණ්ඩේ යකඩ දණ්ඩේ මොකද වෙන්නේ? ප්ලාස්ටික් දණ්ඩේ යකඩ දණ්ඩේ ඇදෙන ප්‍රමාණය වෙනස් වෙනවානේ. ප්ලාස්ටික් දණ්ඩේ යකඩ දණ්ඩේ ඇදෙන ප්‍රමාණය වෙනස්. ඒතර වෙනස් වෙන්නේ ඇයි? වෙනස් වෙන්නේ ප්ලාස්ටික් වල යකඩ මේ යම් මාපාංක කියන එක නෑ වෙනස්. අනිත් ඔක්කොම සමාන වුණත් මේ යම් මාපාංක කියන එක වෙනස් නම් එයා වෙනම එක්කෙනෙක්. මේ ලියගන්න. මේ යම් මාපාංක කියන එක නෑ තනින් තන වෙනස් වෙනවා. හොඳේ. ඒතර මේ යකඩ දණ්ඩක් ගත්තොත් මෙයාගේ යම් මාපාංක ප්ලාස්ටික් එකක් ඇලුමිනියම් එකක් කතා එකක්. අනික ඔයාගේ නම ඔයාට අනුන්නේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බරේ. ඔක්කොම ඔයාගේ නම දෙන කට්ටිය තමයි ඉන්නකොට කට්ටිය. ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බරේ තියෙනවා. එක්කෙනා ඔයා විතරයි නම් කාඩෙම ඉන්නේ. එතකොට හරි ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකෙන් ඔයා තේරුම් ගන්න පුළුවන්. ඒතර මෙයාගේ යම් ආපාංකෙන් අපිට පුළුවන් තේරුම් ගන්න මෙයා මොන જાතියෙක් නේද කියලා. හරි. ඉපොඩි ගානක් හදමු. වෙනසකට එක ගානක් හදමු. පොද මේ ගිය සතියේ මේ සතියේ මුල් ටිකේ අපි තනිකරම තීරණ කතා කරේ. දැන් අපිට ගණන් හදන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා.
හරි. දැන් අපි ගානක් සාකච්ඡා කරමු. ලියන ගානක්. ලියන ගානක්. දිග 2 මීටර සහ දිග 2 මීටර සහ දිග 2 මීටර සහ හරස්කඩ විශ්කම්භය දිග 2 මීටර සහ හරස්කඩ විශ්කම්භය 0.64 මිලිමීටර වන දිග 2 මීටර සහ හරස්කඩ විශ්කම්භය 0.64 මිලිමීටර වන 0.64 මිලිමීටර වන 0.64 මිලිමීටර වන සිරස් ලෙස එල්ලා ඇති ඒකාකාර කම්බියක 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 පහත කෙළවරට ඒකාකාර කම්බියක පහත කෙළවරට පහත කෙළවරට 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත වස්තුවක් සම්බන්ධ කළ විට 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත වස්තුවක් සම්බන්ධ කළ විට කම්බියේ දිග වැඩිවීම සම්බන්ධ කළ විට කම්බියේ දිග වැඩිවීම කම්බියේ දිග වැඩිවීම කම්බියේ දිග වැඩි කිරීම 0.6 මිලිමීටර වේ. කම්බියේ දිග වැඩිවීම 0.6 මිලිමීටර වේ. ලියන්න. වේ. කම්බිය ලක් වී ඇති කම්බිය ලක් වී ඇති කම්බිය ලක් වී ඇති කම්බිය ලක් වී ඇති ආතන්‍ය ප්‍රත්‍යාබලයත් කම්බිය ලක් වී ඇති ආතන්‍ය ප්‍රත්‍යාබලයත් ආතන්‍ය වික්‍රියාවත් සොයන්න. 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 පසුව ද්‍රව්‍යයේ යම් මාපාංකයක සොයන්න. පසුව ද්‍රව්‍යයේ යම් මාපාංකයක සොයන්න. පසුව ද්‍රව්‍යයේ යම් මාපාංකයද සොයන්න. යම් මාපාංකයද සොයන්න. ආයසර ගන්න කියන්න බලාගන්න. දිග 2 මීටර සහ ස්කන්ධ 0.64 මිලිමීටර වැඩ
දිග 2යි නිසා විෂුකම්බි 0.64 මිලිමීටර් වෙන සිරස්වැස එල්ල ඇති ඒකාකාර කම්බියක පහළ කරට 2 කිලෝමීටර් ස්පන්දන සම්බන්ධ කර වස්තුව සම්බන්ධ කළ විට කම්බියේ දිග වැඩි කිරීම 0.6 මිලිමීටර් විය. කම්බිය ලක් වී ඇති ආතන්න ප්‍රත්‍යාබලයත් ආතන්න වික්‍රියාවත් සොයන්න. පසුව යම් මාපාංකයද සොයන්න. හරි. මෙන්න ගාන ලොකු අමාරු ගාන නෙමෙයි සරල ගානක් සරල ගානක්. කලබලද හිමින් සුළු කරන්න. රෙකෝඩ් එක බලන කට රෙකෝඩ් එක මෙතනින් පෝස් කරලා ගාන හදලා ඉවරලා රෙකෝඩ් එක ප්ලේ කරන්න. නැත්නම් රෙකෝඩ් එකෙන් පස්සේ ඕන බලන්න වෙන්නේ මේ ගාන හදලානේ මාකින් එක. එහෙනම් කරුණාකරලා මෙතෙන් පෝස් වීඩියෝ පෝස් කරන්න. පෝස් කරලා දෙකෙන් බලන්න පටන් ගන්න. මේ ගාන හදුවට පස්සේ. කට්ටද මේ ගාන ලස්සන හදන්න බලන්න. හරි අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. හරි. මේ ගාන කියන්නේ දිග මීටර 2ක් සහ හරස් ප්‍රතිශතකම්බි මෙච්චරක් වන සිරස්වැස එල්ල ඇති ඒකාකාර කම්බියක පහළ කෙළවරට මෙන්න මෙතන ස්කන්ධයේ වස්තුව සම්බන්ධ කළ විට. හරි. ඔක්කොම සම රූප සරණ දෙන්න බෝඩ් එකේ. පොඩ කට්ටිය බලන්න රූප සරණ දෙන්නේ. බලන්න රූප සරණ දෙන්නේ එකක් තියෙනවා. හරි කට්ටිය බලන්න මම රූප සරණ ඇඳලා මෙහෙම කොට 15 ඉතර යහපත් නැහැ. ඒක ඔයගේ විතර සමානට දක්වන්නේ ඔයිසෙල් කියනවා. ඒක ආයෙක මම අර අපක්ක පතුල තියෙනවා. මගේ බලවත් පතුලක් කියලා. හරි අපි ගන්න. ගන්න කියන්නේ මොකක්ද? මෙන්න මෙතන කිලෝග්‍රෑම් දෙකේ ස්ථානක එතකොට පස්සේ මෙන්න මේ දණ්ඩ 0.6 මිලිමීටර දික් වෙනවා කියලා. මිලිමීටර හොඳ උරුණක් කොටකට පරද්ද. අපි මෙතනට ආදේශ කරන්න ඕනේ හැම එකම සම්පත ඒකක වලින්. සම්පත ඒකක ආදේශ කරනවා නම් අපිට බෑ මිලිමීටර දී මිලිමීටර දාන්න. ඒ දාන්න බැරි. එයා මීටර කරලා දාන්න ඕනේ. බලන්න. අපෙන් ආන්නේ ප්‍රත්‍යාබලය. මොකද ආසන්න ප්‍රත්‍යාබලය කියන්නේ? දන්නේ නැත්නම් ලියා ගන්න එතන. ආතන්නේ කියන්නේ ඇදෙන හින්දා. දැන් මෙතන කිලෝග්‍රෑම් දෙකක් ඉන්නකොට මෙයා පළහර අදින්න. එහෙනම් මේ දණ්ඩ මේ කම්බිය මේ දණ්ඩ ඇදෙනවා. අන්න ඒ ගාමනේ ආතන්නේ කියලා කියන්නේ. බැරේලා මම කද කරොත් මේ සම්පීර්ණ ප්‍රත්‍යාබලය කියලා. හරි. මුලින්ම අපෙන් ආන්නේ ආතන්නේ ප්‍රත්‍යාබලය. ආතන්නේ ප්‍රත්‍යාබලය. බලන්න. ආතන්නේ ප්‍රත්‍යාබලය. ආතන්න ප්‍රත්‍යාබලය. ආතන්න ප්‍රත්‍යාබලය හොයන්නේ කොහොමද? ප්‍රත්‍යාබලය හොයන ඕන කියන ගන්න මගේ ස්ටේක කටපාඩම් කරන මට්ටම කිව්ව මේක හොයන ළමස්තේ මලකක තියෙනවා. ප්‍රත්‍යාබලය කියන්නේ මොකද්ද? හා මත නැත්තම් පොදු කරලා බලන්න ප්‍රත්‍යාබලය කිව්වේ ඒකම වර්ගඵලයක් මෙතන බලය. ඒ කිව්වේ බලය බෙදීම වර්ගඵලය. එතකොට මෙන්න මේ දණ්ඩ මතයේ දෙන බලය මොකද්ද? මෙන්න මේ දණ්ඩ මතයේ දෙන බලය කොච්චරද? බලය තමයි මේ කිලෝග්‍රෑම් 20. ඒ කියන්නේ එයාගේ විතර බර. මම ගන්න මේ mg කියලා. මේක තමයි ප්‍රත්‍යාබලය. වර්ගඵලය A. හරිද? හරි. ඉතින් ඔයාලට බැරිද මේක හොයන්නද? වර්ගඵලය මෙතන දෙනොත් මේ කම්බිය හරස් කළ වර්ගඵලය. එතන හරස් කළ වර්ගඵලය හරියට කොහොමද? අකිය බලන්න කටියට පුළුවන්. හරස් කළ වර්ගඵලය මොකද? pi r වර්ග pi r වර්ග pi r වර්ග. ඉතින් අපිට මේ කියන දේ මොකද ගන්න කියලා මම මෙතන 1.4 ගන්නවා. හරි? එහෙනම් බලන්න mg කියන්නේ නිව්ටන් 20යි. 20 බෙදීම 3.14 වාරයක් 3.14 වාරයක් 0.32 අරය හොඳේ අරය 0.32යි ඇයි ඒ
විස්කම්භය මට කියලා දිනවා d සමානයි එකක් b d සමානයි 0.6යි 4යි මිලිමීටර. එහෙනම් මම මේකේ භාගයක් තමයි අරයට ගන්න ඕනේ. එහෙනම් වැඩි කිරීම 10 රින මෙතන මිලිමීටර මීටර කරන්න 10ට 3ෙන් වැඩි කරන්න ඕන. 10ට 3ෙන් වැඩි කරන්න ඕනේ. එයාගේ වර්ගය. එයාගේ වර්ගය. ඔන්න ඔයාම හිමින්සරේ සුළු කරන්න ඕන. සුළු කරන එක වාගේ කියනවා. මේ තීරි පාට උගන්න එකයි මගේ දේ. සුළු කරන වාගේ දෙයක්. සුළු කරාට පස්සේ ඔයාලට ලැබෙන්න ඕන. සුළු කරාට පස්සේ ඔයාලට ලැබෙන්න ඕන. 6.2 වැඩි කිරීම 10යි 7යි nm ඍණ 2 ප්‍රත්‍යාබලයෙන් ඒකක මොකද වර්ග මීටරයට නිව්ටන්. උතර ප්‍රත්‍යාබලය දැන් හොයාගත්තා. උතර මේක හෙව්වම ඔයාලා ලකුණු හොක්කන් ගානෙන් භාගය. ඊට පස්සේ අපෙන් ගන්න මොකද වික්‍රියාව. ඉතින් ආසන්න වික්‍රියාව. ඒකත් කියන්නේ ආසන්න වික්‍රියාව කියලාම තමයි. ඇයි ඒ? ඇදිච්ච නිසා ඇති වෙන වික්‍රියාවක්. ඇදිච්ච නිසා ඇති වෙන වික්‍රියාවක්. එහෙනම් ආසන්න වික්‍රියාව සමානයි. ආසන්න වික්‍රියාව සමානයි කොහමද? ආසන්න වික්‍රියාව සමානයි E බෙදීම L වලට. එතන ගාන අපි ගෙඩි පිටින්ම කියනවා නම් E කියන්නේ කොච්චර ඇදිච්ච දිග 0.6 මිලිමීටර කියලා. එහෙනම් 0.6 වැඩි කිරීම 10 රින් 3 වන මීටර කරා. බෙදීම L කියන්නේ කොච්චරද? 2යි. ඉතින් මෙයා බෙදුවට පස්සේ වර්ග වෙන්නේ 3 වැඩි කිරීම 10 රින් 4යි. මොකද මේක බෙදුවට පස්සේ 0.3යි. ඉතින් 10 රින් එකක් තියෙනවා. මේ 10 රින් පිටට ඉතින් 10 රින් 4යි. මේ මොකද වික්‍රියාවට එකක නැහැ. වික්‍රියාවට එකක නැහැ. ඔන්න එතකොට පළවෙනි කොටසත් හැදුවා, දෙවෙනි කොටසත් හැදුවා. මේ තියෙන පළවෙනි කොටස මේ තියෙන්නේ දෙවෙනි කොටස. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? ඊට පස්සේ අපෙන් අහන්නේ යම් මාපාංගය ගණනය කරන්න. යම් මාපාංග ගණනය කරන්න කියලා අපිට කියන්නේ. ඉතින් යම් මාපාංග ගණනය කරන ඕනෙ දෙයට පුළුවන් කොහොමද වෙන්නේ? ඔයාලට දන්නවා නම් ඒ කුක් කිව්ව මොකද්ද? කුක් කියන විද්‍යාඥයෝ මොකද්ද? යම් මාපාංග කියලා කිව්වේ නෑ. යම් මාපාංග කියන අපේ දාගත්ත නියතක් විදියට. හරිද? එයා කිව්වේ මොකද්ද? ප්‍රත්‍යාබලය වික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි. අපි තමයි සම්බන්ධ කරත්තේ ප්‍රත්‍යාබලය සමානයි යම් මාපාංගයේ වාරය වික්‍රියාව කියලා. එහෙනම් ඔයාලා දන්නවා y sorry බලන්න පොඩ්ඩක් f බෙදීම a සමානයි y වාරයක් e බෙදීම a. f බෙදීම a සමානයි y වාරයක් e බෙදීම l. මෙයා තමයි යම් කියපු සමීකරණය. එතන f බෙදීම a කියන්නේ මොකක්ද? ප්‍රත්‍යාබලය. e බෙදීම l කියන්නේ මොකද්ද? වික්‍රියාවේදී. එහෙනම් මෙතෙන්ට මෙයාවත් sorry මෙතෙන්ට මෙයාවත් මෙතෙන්ට මෙන්න මෙයාවත් මෙතෙන්ට මෙන්න මෙයාවත් දාලා සුළු කරන්න වයිලද බලන්න පොඩ්ඩක් සුළු කරන්න හැටි සුළු කරාට පස්සේ මෙතෙන්ට දාන්න පුළුවන් 6.2 වැඩි කිරීම 10 රින් 7යි nm ඍණ 2 සමානයි y වාරයක් 3 වැඩි කිරීම 10 රින් 4. ඉතින් නම් ඉවල්ලේ පාඩ පුළුවන් මෙයා පල්ලෙහාට යවන්න. එතකොට y යුක්ත වෙනවා. බලන්න y යුක්ත කරලා තස්ස මොකද ලැබෙන්නේ? කොහොම මේකෙන් y යුක්ත කරලා තස්ස මොකද ලැබෙන්නේ මට? y සමානයි 6.2 වැඩි කිරීම 10 රින් 4 බෙදීම මෙයා පල්ලෙහාට එනවා 3 වැඩි කිරීම 10 රින් 4 මෙයාගේ n රින් 1 මෙයාගේ එක නැහැ
तर බලන්න මෙතන 10 න 4යි මෙතන 10 න 7යි මේ 10 බල සුත් වෙනවා වගේ මෙතන සුළු වෙනවා මේක සුළු වුණාට පස්සේ ඔයාලට ලැබෙනවා නම් මල්ලි 2.1 වැඩි කිරීම මේ 10 ඍණ එක කියන උඩට 10 ධන බවටපත් වෙනවා මම පරිණියන කරනවා අපිට වැඩ printing mistake කියලා මෙතන 10 7 එතන 10 එක දාන්න මෙතන 10 ඍණ එක කියන උඩට 10 ධන බවටපත් වෙනවා එතකොට 2.1 වැඩි කිරීම 10 බල 11යි nm හෙට දෙක ඔන්න ඔය තමයි ගාන හදන්නේ අපිට බලාගන්න ගාන කට්ටියත් එක්ක හරි මම හිතනවා මේ ගාන තේරෙනවා කියලා මම හිතනවා මේ ගාන තේරෙනවා කියලා අය ඕගොල්ලෝ කොහේ හරි ප්‍රත්‍යාබලය හොයන්න කිව්වොත් එහෙම අනවශ්‍ය දඟලන්න ලැස් වෙන්න එපා. ඕගොල්ලෝ කරන් තියෙන්නේ හොයන්න. මොකක්ද කියලා සමහර මේකේ කුක්නියමේ දාන්න පුළුවන් දත්ත මංගව තියෙනවා. නැත්තම් ප්‍රත්‍යාබලය දේශීය මේවට බලයක් තියෙනවා නම් පරස්පර වර්ගඵල ගන්න මෙයාගේ අරය තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රත්‍යාබලය මෙන්න දේශීය ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ආතන වික්‍රියාව ඒ වගේ තමයි. මේ වචන තමයි පටලවා ගන්න එපා. ප්‍රත්‍යාබලය කියපුවම තමන් ඔළුවට එනවා මොකද ප්‍රත්‍යාබලය කියන්නේ කියලා. වික්‍රියාව කියපුවම ඔළුවට එනවා මොකද වික්‍රියාව කියන්නේ කියලා. ඒතර වික්‍රියාව කියලා කියන්නේ ඇදිච්ච දිග කුල් දිග දාන අනුපාතය. ඇදිච්ච දිග කොච්චරද ගාන කෙලින්ම කියනවා 0.6 වැඩි කියන 10.3ක් කියලා. මුල් දිග කියන්නේ කොච්චරද 2 මීටර. එහෙනම් මේ අනිත් වැදගත් කාරණේ තමයි මේ දෙන දේවල් මීටර ගණනක් බලා ගන්නවා. වග බලා ගන්න ඕන. සූ කරලා තමයි මේ උත්තරේ ලැබෙන්නේ. එතකොට ඊට පස්සේ අපි ගන්න යම් මාපාංකය ගන්නකොට වෙන කිසිම ආකාරයක් අපිට ප්‍රස්තාරයක් ගන්නවා ප්‍රස්තාරය භාවිත කරලා යම් මාපාංක ගන්න දෙන්න. වෙන කිසිම තත්ත්වයක් දිනනකොට අපිට යම් මාපාංක ගන්න දෙන්නේ මෙන්න මේ කියන විද්‍යාව ඉදිරිපත් කරමු. මෙන්න මේ x බෙදීම a සමානයි y වාරයක් e බෙදීම l කියන සම්බන්ධය පාවිච්චි කරමු. ඒතර x බෙදීම a සමානයි y වාරයක් e බෙදීම l කියන සම්බන්ධය f බෙදීම a කියලා කියන්නේ අපි දන්න ප්‍රත්‍යාබලය. එයා අනුලෝම සමානුපාතිකයි වික්‍රියාවට. ඒක නැති කරන් තමයි මේ යම්මාපාංක කියන නියතය අපි පාවිච්චි කරේ. ඒතර අපෙන් අහන්නේ යම්මාපාංක නියතය කොච්චරද කියලා. ඒතර මෙයා ප්‍රත්‍යාබලය මේ තියෙන පද වික්‍රියාව. ඒතර වික්‍රියාව කියන එක නම් දන්නවා අපි ප්‍රත්‍යාබලය කියන එකක් දන්නවා. මේ දෙන්න මෙතන වෙන වෙනම ආදේශ කරලා සුළු කරාට පස්සේ මට මේ උත්තරේ ලැබෙනවා. මම හිතන්නේ අපොට මේක පැහැදිලි. ලොකු ප්‍රශ්නයක් නෑ මේක සම්බන්ධ. මේක ඇත්තටම ගාණක් නෙමෙයි. මේවා මේකට මේ දේශි ගාණක්. හොඳයි. මේවා ගණන් නෙමෙයි ප්‍රත්‍යක්ෂතාවය. ඇත්තටම ප්‍රත්‍යක්ෂතාව කියන්නේ දේශි පාඩමක්. ඒලා කරන කාලේ කැමති පාඩම් වල එක පාඩමක් තමයි ප්‍රත්‍යක්ෂතාව කියන්නේ මොකෝ. ඒතර මේකේ එන පොඩි සමීකරණ ටිකක් තියෙනවා. මේ ප්‍රත්‍යාබලයට f බෙදීමේ දාගෙන ඉන්නවනේ වික්‍රියාවට මේ සමීකරණ දාගන්න. ඒ වගේම යම් මුක්නිය මේක දාන්නේ. ඒතර මේ සමීකරණ වල අර ගලපලා එහෙන් මෙහෙට දාගන්න පුළුවන් නම් පාඩම මේ ප්‍රත්‍යක්ෂතාවය කියන පාඩම ඇත්තටම නැති පාඩමක් වඩපත් වෙනවා. හරි. මේක ඉලිවර කරගන්න. රෙකෝඩ් එක බලන කට්ටිය මෙතනින් පෝස් කරලා මේක ලියා ගන්න. මෙතනින් පස්සේ රෙකෝඩ් එක අපිට දකින්න හම්බ වෙන්නේ ඊට පස්සේ ඉතින් ගන්න. හරි. මේ පේන්න තියෙන ඔයගොල්ලන්ට ඊළඟ ගාන. හරි. මේ ගාන පොතේ ලියා ගන්න. මොකද පොතේ අපි ගණන් කීපයක් හදලා තියෙනවා. අපේ අභ්‍යාසයටද ගණන් හැදුවට පොතේවත් තීටි බලනකොට ගණන් කීපයක් තීරිත් එක ගණන් කීපයක් හදලා තියෙන එක තමයි එකට හරියන්නේ. ඒ හින්දා මේ ගාන හිමින්සර ලියාගෙන ගාන හදන්න. මේ ගාන පොඩි අඩුපාඩුවක් තියෙනවා පොඩ්ඩක් බලන්න ගාන කියලා තියෙන්නේ.
දිග 1 මීටර සහ හරස්ක්‍රේෂ්කම්බය 2 මිලිමීටර වන තඹ කම්බියකට ආසන්නව සහ සමාන්තරව සැමාතිම සමාන වාණය කම්බියක් තබා ඒවා ඉහළ කෙළවර දෙක සම්බන්ධ කර ඇත. තවද සෑදෙන සංයුක්ත කම්බියේ දිග 1 මීටර වෙනසේ කම්බිවල පහළ කෙළවර දෙක සම්බන්ධ කර ඇත. මෙම සංයුක්ත කම්බිය ඉහළ සම්බන්ධ කෙළවරින් සවි කර එහි පහළ සම්බන්ධිත කෙළවර නිව්ටන් 20ක භාරයක් එල්ලා ඇත. සංයුක්ත කම්බිය සමානුපාතික සීමාව තුළ පවතින්නේ සලකමින් එහි විතතිය ගණනය කරන්න. තඹවල සහ වාණයවල යම් මාපාංක අන්නර වගුවෙන් ලබා ගන්නලු. එතන වගුව මොකට පෙන්නන්නේ නැහැ නේ මං. හරි. ලියා ගන්න. අර මේ ගාන ලියනවනේ. ගාන ලියන්න ඉඩ තියෙන තැන පැත්තකින් චුටි ලියා ගන්න. තඹවලයි වාණයවලයි යම් මාපාංක දෙක. තඹවල යම් මාපාංකය ලියාගන්න. තඹවල යම් මාපාංකය තඹවල යම් මාපාංකය තඹවල යම් මාපාංකය ස්ක්‍රීන් එකේ පේන විදිහට 1.1 වැඩි කිරීම 10 බල 11යි. තඹවල යම් මාපාංකය. හරි. ඊට පස්සේ අපිට කියන්නේ වාණයවල යම් මාපාංක කොච්චර දන්නවද? වාණයවල යම් මාපාංකය 2 වැඩි කිරීම 10 බල 11යි. වාණයවල 2 වැඩි කිරීම 10 බල 11යි. හරි. ඔය ගාන හිමින්සෙන් ලියා ගන්න. දැන් ඔයගොල්ලෝ ලියනකොට ලියන්න යන්න එපා. වාණේ හා යම් මාපාංක තඹ හා වාණයවල යම් මාපාංක වගුවේ ඇත කියලා. ඕක ලියන්න. තඹවල යම් මාපාංක මෙච්චරයි වාණයවල යම් මාපාංක මෙච්චරයි. කියලා. හරි. ගාන හිමින්සෙන් ලියා ගන්න. ගානගේ චුට්ටක් මම කියන්නම්. මොකද්ද මේ ගාන අදහස් කරන්න කියලා මෙයා. මෙයා මෙහෙම දෙයක් මෙතන අදහස් කරන්නේ. කොහොමද දන්නවද? මෙයා කම්බි දෙකක් අරන් තියෙනවා. මේ උඩ ඔන්න පෘෂ්ඨයක් තියෙනවා. කම්බි දෙකක් පාවිච්චි කරනවා මෙයා මෙන්න මේ වගේ. මේ කම්බි දෙකම සමාන කම්බි. ඒ සමාන කම්බි ගානට මෙයාගේ ස්කන්ධය සම්බන්ධ කරලා 1 මීටර වෙනසේ ගානට තියලා තියෙනවලු. මෙතින් එල්ලලා දිනවනේ නිව්ටන් 20ක භාරයක් නේ. නිව්ටන් 20ක භාරයක්. ඊට පස්සේ අහනවා මෙන්න මේ කම්බි දෙකම ඒතර කම්බි දෙකම එක කම්බියක් විතර සලකන්න වෙන්නේ බලන්නකොට. ඒතර මේ කම්බි දෙකම එකම කම්බියක විතර ඇදෙන්නේ. හරි. තනියෙන් මෙයාට ඇදෙන විදියක් නැහැනේ. මොකද මේ ස්කන්ධය මෙයාට ගැට ගහලා ඉන්න මෙයා තනියෙන් ඇදෙන විදියක් නැහැ. ඒතර දෙන්නම ඇදෙනවනේ එකම විදියට. ඒතර මේ දෙන්නගෙම අපි විතදි සලකන්න සිද්ධ වෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලලා මට මේ ගානේ ඇදෙන දිග ප්‍රමාණය අහන්න. හරි. මම ගාන ගැන පොඩි චුටි විස්තරයක් දුන්නා දැන්. ගාන හදන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට. හරි. රෙකෝඩ් එක බලන කට්ටිය දැන් මේක රෙකෝඩ් එක මෙතනින් පෝස් කරලා ගාන ලියාගෙන යන්න. හරි. මම පොඩි උදව්වක් කරන්නම් ගාන පොඩ හදන හැටි. හරි. උතන කම්බි දෙකක් නේ තියෙන්නේ. අපි දන්නවා. බලන්න මම ස්ක්‍රීන් එකේ මම ලියන්නම්. අපි මම ස්ක්‍රීන් එකේම ලියන්නම් බලන්න. අපි දන්නවනේ අපේ අම්මා අප්පාගේ සමයන්නේ මොකද්ද? F බෙදීම A සමානයි y වාරයක් E බෙදීම L නේ. හරිද? එතකොට මෙහෙම දඬු දෙකක් මෙහෙම කම්බි දෙකක් තියෙනවා. ඒ කම්බි දෙකම එකම තැනකින් සෙට් කරලා තියෙන්නේ. උඩින් මේ වගේ මොනවාද හයියට සෙට් කරලා තියෙනවා. එතන මෙයාගේ දඬු දෙකම එකම විදිහටම හැදෙන්නේ. එතකොට මට දඬු දෙකටම කියන්නේ මෙන්න මේ දණ්ඩටත් මෙන්න මේ දණ්ඩටත් දෙකටම සමීකරණ දාන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ සමීකරණ. හැබැයි වෙනස තියෙන්නේ මේ එක දණ්ඩක් තඹ අනිත් දණ්ඩ කොළ පාට දණ්ඩ තඹ කියලා දාන අනිත් දණ්ඩ වානේ. ඒතර මේ දෙකටම අපිට එකට දාන්න බෑ. එතකොට පොඩ බලන්න මේ මෙතන නිව්ටන් 20ක් නෙලනවා කියලා කියන්නේ. මෙතන නිව්ටන් 20ක් නෙලනවා කියලා කියන්නේ 20යි නිව්ටන්. එතන මේ නිව්ටන් 20 දරාගන්නේ කවුද? මේ නිව්ටන් 20 දරාගන්නේ කවුද? මේ නිව්ටන් 20 දරාගන්නේ
මෙන්න මෙතනින් ඇති වෙන බලයත් මෙතනින් ඇති වෙන බලයත් නේද? ආ. කියන්නේ මේ දඬු දෙකෙන් ඇති වෙන බල දෙකෙන් නේද මේ නිව්ටන් නිවස දරා ගන්න. ඒතකොට නේ මේ සම්ප්‍රයුක්ත වෙන්නේ. හරි. ඒතර මම ගන්නම් මෙයා මත තියෙන බලය F A මෙයා මත තියෙන බලය F B. හරි. ඒතර ඔය F A F B ඇති වෙන්නේ කොහොමද? ඔය F A F B ඇති වෙන්නේ මෙන්න මේ ප්‍රත්‍යස සමීකරණයෙන් මෙන්න මේ F පදයෙන් නේද? හරි. මම ඔය දඬු දෙකට ප්‍රත්‍යස සම්බන්ධය වෙන වෙනම දැම්මොත් එහෙම බලා ගන්න පොඩ්ඩක්. මම මුලින්ම තඹ දණ්ඩ අල්ලලා මෙතෙන් F උක්ත කරොත් එහෙම F සමානයි y වාරයක් e a බෙදීම l නේද මම ලියන්න වෙන්නේ. මේ කවුද ඉන්නේ? මේ a. ඒ කියන්නේ මොකද? එක්ක තඹ දණ්ඩ එක්ක වානේ දණ්ඩ. ඒ වගේම මට FB වලත් ඕන ලියන්න පුළුවන් නේ. මට FB වලත් මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද ලිව්වොත් ලියන්න වෙන්නේ? y e l බෙදීම a කියලා ලියන්න වෙන්නේ. හරි මේ වගේම ලියන්න පුළුවන්. එතකොට මෙන්න මේ බල දෙකෙන් නේද? මෙන්න මේ FA බලයයි FB බලයයි නේද නිව්ටන් විශ්ව සමාන කරලා තියාගන්න. ඔයාලට කියන්නේ මේ දඬු දෙක වෙන වෙනම ප්‍රත්‍යය සමීකරණ දාන්න. ප්‍රත්‍යය සමීකරණ දාලා හැම දණ්ඩෙම ප්‍රත්‍යය බලය ඔය F කියන එක න උක්ත කරන්න. ඒ F කියන එක න උක්ත කරාට පස්සේ හරි ඔය F කියන එක න උක්ත කරාට පස්සේ ඔය F A ධන F B සමාන නැද්ද නංගි මල්ලි නිව්ටන් 20ට? සමාන නැද්ද නිව්ටන් 20ට? එතකොට අපි ඉස්සෙල්ලා ගත්තනේ මේ FA ට සම්බන්ධය මම මතන සම්බන්ධය මොකද්ද කියලා අපි ගත්තේ කොහමද? FA සමානයි y වාරයක් AL බෙදීම E කියලා ගත්තේ. ඔන්න ඔය සම්බන්ධය මෙතනට දාමු අපි. මෙන්න මේ සම්බන්ධය මෙතනට දාමු. අනේ FB ට ගත්ත සම්බන්ධෙත් අපි දාමු. ආයෙත් දාමු බලන්න ඉතින් අපි. ආයෙත් දාමු බලන්න අපි. දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඒක මම ලියන්න. y a l a බෙදීම e ධන y b l a බෙදීම e. ඒක නෙමෙයිද නංගි මල්ලි? මේක 20ට සමාන වෙන්නේ. හරි. ඕක නෙමෙයිද 20ට සමාන වෙන්නේ. ඉතින් ඔයා ඔගේ දන්නව ඇත්තටම බැලුවොත් එහෙම ඔයා ඔගේ දන්නවා මේ y කියන එක නා දන්නවා. දිගත් දන්නවා. දිගත් දීලා දිනන අපිට. ඔව් දිගත් දීලා දිනවා. හරස්කඩ වර්ගඵලය ඔව් හරස්කඩ වර්ගඵලයත් හොයන්න පුළුවන්. එතන මෙතනක් දන්නවා මෙයාවත් දන්නවා මෙයාත් දන්නවා. ඇත්තටම බලන්න මේ දඬු දෙකම එකට සම්බන්ධ කරලා තින්න දෙන්නම ඇදෙන එකම දිගක්. එහෙනම් මේ දෙන්නම e අපි මෙයාවත් දන්නවා. අපි නොදන්න පද තියෙන්නේ e විතරයි. ඒතර e හොයන්න බැරිද ඔයගොල්ලන්ට? පුළුවන් e හොයන්න. හරි කට්ටිය හොයන් බලන්න ඊසා ඉස්සර. චුටි දව්වක් කරේ මේ. මොකද ගාන නිකම්ම දෙනවට වඩා පොඩි දව්වක් කරලා දෙන එක හොඳයි කියලා හිතුණා. මම ඉස්සෙල්ලා වැරදි පොඩ්ඩක් කිව්වා. පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ මේක සම්බන්ධ උත්තර කරලා ගන්න. මම නිකම්ම කිව්වා මම ඉස්සෙල්ලා ගන්න ඕනේ මම වැරදිද ඔප්පු කරලා තිබ්බේ. හරි මම ඉස්සෙල්ලා වැරදිද ඔප්පු කරලා තිබ්බේ. ආයෙත් චුට්ටක් කියන්න. මොකක්ද දන්නවද? F බෙදීම A සමානයි y වාරයක් E බෙදීම L නේ සම්බන්ධය. මේකේ මම F නේ උක්ත කරන්නේ. ඒතර y E A බෙදීම L තමයි ගන්න තියෙන්නේ. ඒතර මේකෙන් ඔය තැන් දෙකට මේක එකතු කරාට පස්සේ ඔය සම්බන්ධ අපිට ගන්න පුළුවන් උත්තරයක්. හරි කට්ටිය හදමු බලන්න ඔකට උත්තරය. අපිට බලන්න මොකද දුන්නාද? හරි මෙතනින් මේ බල දෙකේම තමයි දරාගෙන ඉන්න ලිස්ස. එහෙනම් මට හුක් නියමයට අනුව F සමානයි y e a බෙදීම L කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ FA බලය FB බලයෙන් තමයි මේ ඔබෙලික්ස් දරාගෙන තියාගන්නේ. එතකොට FA බලයෙන් මට යන්න පුළුවන් y වාරයේ E බෙදීම A කියන මේකෙන්. එතකොට y කියලා කියන්නේ තඹ මෙයා තඹ කියලා හිතන්නේ මෙයා වාණය කියලා හිතන්නේ.
එතකොට මම මෙයා වෙන වෙනම හැදුවා. මේ මෙයා මේ මෙයා. එතකොට දෙක වෙලෙදි මේගොල්ලෝ මේ සම්බන්ධ දැම්මා. එතකොට E තමයි ඉන්නේ. එතකොට මෙයාට E දැම්මා. එතකොට මේ දෙන්න එකතු කරන්න ඔයා. මෙන්න මෙයාව මෙයා එකතු කරන්න. මෙන්න මේ දෙන්න එකතු කරන්න. මෙන්න මෙයාවයි මෙන්න මෙයාවයි එකතු කරන්න. එකතු කරලා ඒ දෙක එකතු කරලා සමාන කරන්න 20ට 20ට කරලා සමාන කරලා පොඩ්ඩක් සුළු කරන්න සුළු කරලා වස්තුවට උත්තර දෙනවා 2.5 වැඩි වෙන 10ට 5යි මීටර කියලා. ඔන්න කොපි කරනවා අපි හදපු ගාන. හරි මේ ගාන ලියා ගන්න. රෙකෝඩ් එක නවත්තලා රෙකෝඩ් එක බලන්න ගන්න රෙකෝඩ් එක නවත්තලා මේක ලියා ගන්න. අනිත් කට්ටිය හදා ගන්න. හරි. මම හිතනවා කට්ටිය මේ ගාන තේරුණා කියලා. මේ සම්බන්ධයෙන් ගණන් තුනක් ඉස්සරහට හම්බ වෙන්නේ. එතකොට මේ ගණන් දෙකක් ඇදුවා ගණන් කීපයක් වලින් විතර හම්බ වෙයි. ඊට පස්සේ මේක තව ගණන් ගොඩාක් හදන්න තියෙනවා. ඒ පාඩම අත මාර ලේසි. විපලෙන් කරන්න එපා මේ මාර පාඩම මාර අසමෙන් කරන්න. මේ පාඩමෙන් ගණන් කරනවා කියන එක මම එක්සෑම් එකේ කාලේ මේ පාඩමෙන් ගණන් කරගෙන මාර සතුටුනවා. ඔය මුලින්ම හදන්නේ මේ පාඩමේ ගණන් තමයි. මුලින්ම හදන්නේ මේ ප්‍රත්‍යස්ථා දුෂ්ටාවිත යම්මාපාන් කියන ගණන්. ප්‍රත්‍යස්ථාවේ දුෂ්ටාවිතාවේ පුෂ්ටිකද්ද කියන පාඩම් තුන එකක් තමයි. ඒ කියන්නේ මේ පාඩම් තුන අනිවාර්යෙන් එනවා. මම මුලින්ම මත ගන්න ওই පාඩම් මේවා තමයි ඉතුරු පාඩම් වලට යන්නේ. මාර ආසන්න මේක යාන්ත්‍ර විද්‍යාව ආලෝකය දෝලන තරංග ධාරා විද්‍යුත් තමයි මගේ ආසම පාඩම්. ඒ පාඩම් වල තමයි මුලින්ම මම බලන්නේ. මේ පාඩම් දේශික අමාරු. ඊට පස්සේ තමයි ඒවා අමාරු වෙන විතර තමයි අනෙක් පාඩම් වල ඔළුව දාන්නේ. මේ පාඩම දේශික මේ පාඩම ඇති දෙයක් නෑ. මේ FPD මේ සුළුපිටිය මෙච්චරයි. අපේ සම්මනාවද ප්‍රස්තාරේ භාවිත කරලා පොඩි දේවල් ජිල් මට්ටමේ තියෙනවා ට්‍රේනින් කරාට පස්සේ ඉවරයි. හරි. තව පොඩි තීරි පාඩයක් තියෙනවා කියන්න. ඒත් අතන අපිට මේ සතිය ඉවර කරන්න වෙන්නේ නැහැ. ලබන සතියේ මේක ඉවර කරන්න ඕන චුට්ටක්. ලබන සතියේ මේ පාඩම සම්පූර්ණ ඉවර වෙනවා. මේ පාඩම ඇත්තට දැන් ඉවරයි සම්පූර්ණ. හරි. ගණන් කීපයක් සාකච්ඡා කරන්න එපා. පාස්ට් එකට කතා කරලා ලබන සතියෙන් සම්පූර්ණ මේ පාඩම ඉවර කරලා. දැන් අපි යන මාතෘකාව තාපජ ප්‍රත්‍යා බල. දැන් යන මාතෘකාව තාපජ ප්‍රත්‍යා බල. තාපජ ප්‍රත්‍යා බල. මේක චුටි දෙයක්. ලොකු දෙයක් මේක තව දැනටත් දන්නවා. මේක මට වඩා මේවා ඒකේ මේක තීරි පාට ඒවා දැනටත් දන්නවා. නමුත් ඔයා මෙහෙම දැන් තියනවා කියලා පොඩ්ඩක් දවපොත් දෙන්නම් මෙහා ගන්න. බලන්න හිතන්න මේ වගේ හොඳ හයිය කොන්ක්‍රීට් අබ්බිත්තියක්. මොනවා කරත් කැඩෙන්නේ නැහැ, හෙලවෙන්නේ නැහැ නේද බිත්තියක්. හරි. දෙපැත්තටම තියෙනවා. හරි. මේ පැත්තේ තියෙන දෙපැත්තටම තියෙන මේ හොඳ හයිය බිත්තිය. මේ බිත්තිය මැද්දේ මම දණ්ඩක් දාලා තියෙන මේ විදිහට. දණ්ඩක් දාලා තියෙන මේ විදිහට. හරි. දණ්ඩක් දාලා තියෙනවා. දණ්ඩක් දාලා මම මෙයා රත් කරනවා. රත් කරලා මොකද හිතන්නකෝ මේ දණ්ඩ තියෙන්නේ නිකම් පරිසරය කියලා. අපි හිතමු මේ දණ්ඩ තියෙන්නේ නිකම් පරිසරයද. මේ දණ්ඩ දැන් නිකම් පරිසරයේ තියෙනවා නේද? දැන් නිකම් පරිසරයේ තියෙනවා නේද? නිකම් පරිසරයේ තියෙනවා නම් හිතන්න මේ දණ්ඩ නිකම් පරිසරයේ තියෙනවා. එහෙම තියෙනකොට මෙයාගේ උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? ඉතින් ඕනෙ කෙනෙක් දන්නවා උෂ්ණත්වය වැඩි කරොත් අපි තාපය පාඩම ඉගෙන ගන්නවා. මෙයා ප්‍රසාරණය වෙනවා කියන්නේ. උෂ්ණත්වය වැඩි කරොත් මෙයා දික් වෙනවා. මේ ප්‍රමාණය දික් වුණා. හරි. පාඩම මතකනේ අපි සම්බන්ධයක් ගත්තා. තාපේ පාඩමෙන් මේ සම්බන්ධ මතක ගන්නකොට මෙයා L0 මෙයා L theta එතකොට පාඩ සම්බන්ධයක් ගත්තා. ඩෙල්ටා L ඒ කියන්නේ වැඩි වෙච්ච දිග මෙන්න මේ දිග. සමානයි L0 alpha theta කියලා සම්බන්ධයක් ගත්තා මතකද ඔයාලට? මේව මතක නැත්නම් අදම ගිහිල්ලා තාපයේ පාඩම පොඩ්ඩක් පෙරලා බලන්න. තාපයේ පාඩම සම්බන්ධය අරන් දිනවා. තාපයේ පාඩමේ මේ සම්බන්ධය අරන් තියෙනවා. එතකොට දැන් මෙයාව මේ වගේ හොඳ හයිය කොන්ක්‍රීට් ඩෑම් එකක ගිය කරලා මෙයාගේ උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? කල්පනා කරලා බලන්න.
මෙයා රත් වෙනවා රත් වුණා රත් මෙයා උෂ්ණතාවය කරනවා දාන්න රත් වෙනවා මොකද කරන්නේ රත් වෙනකොට දණ්ඩ මොකද කරන්නේ දණ්ඩ ප්‍රසාරණය වෙන්න ඕන හරි දණ්ඩ ප්‍රසාරණය හදනවා දණ්ඩ ප්‍රසාරණය දෙනවා පිටිලෙක නැහැ මොකද දණ්ඩ පිටිලෙක හොඳට තදට මෙයා දෙනවා හිර කරන් ඉන්නවා එළ වෙන්නවා දෙන්න කිටි කිටි හිර කරන් ඉන්නවා එතකොට මොකද වෙන්නේ දණ්ඩට කරගන්න දෙයක් නැනවා හරි අසරණයි දණ්ඩට ප්‍රසාරණය වෙන්නත් ඕන එහෙනම් වෙන්නත් බෑ එයාගේ හසන්න තත්ත්වයට පත් වෙනවා මොකද වෙන්නේ බලන්න පොඩ්ඩක් මෙයාගේ උෂ්ණත්වය වැඩි කරනකොට මේ අනිවාර්යෙන් ප්‍රසාරණය වෙන්න ඕන. නමුත් මේ ටික මෙයාට ප්‍රසාරණය දෙන්නේ නැහැ මේ බිත්ති දෙක. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? ඇත්තටම නම් දණ්ඩ මෙච්චර දික් වෙන්න ඕන. නමුත් දණ්ඩ දික් වෙලා තියෙන්නේ මෙන්න මෙච්චරයි. අපිට බලන්න. දණ්ඩ උෂ්ණත්වය වැඩි කරාට පස්සේ හරිද? දණ්ඩ උෂ්ණත්වය වැඩි කරාට පස්සේ ඇත්තටම දණ්ඩ මේ කඩේලින් අදින ප්‍රමාණය දික් වෙන්න ඕන. ඇත්තටම දණ්ඩ කඩේලින් අදින ප්‍රමාණය දික් වෙන්න ඕන. හරි? කඩේලින් අදින ප්‍රමාණය දික් වෙන්න ඕන. නමුත් මොකද කරන්න තියෙන්නේ? මේ දිටි දෙක මෙහෙ දික් වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් හිතලා බලන්න. හරිය නිකන් මෙච්චර දිග ගණ්ඩක් මේ දිග නිකන් තෙරපල තද කරලා තියෙනවා වගේ නෙමෙයි නිකන්. පොඩ්ඩක් හිතලා බලන්න. නිකන් මෙච්චර දිග දණ්ඩක් දැන් මේ අවස්ථාවේ උෂ්ණත්වය වැඩි කරපු අවස්ථාවේ මේ දණ්ඩ මෙච්චර දික් වෙන්න එපා. නමුත් දික් වෙන්න දෙන්නේ නැහැ පිට දෙක. හරිය නිකන් මෙච්චර දිග දණ්ඩක් එයා තද කරලා කිටි කිටි හිර කරලා මේ පොඩි කරලා වගේ නේද අදහස් වෙන්නේ මේක. එහෙනම් මෙතන බලන්න මම මෙයාට ප්‍රත්‍යක්ෂ නියමය දානවා f බෙදීම a සමානයි y වාරයක් e බෙදීම l. එතන මෙයා නිකන් හිර වෙලා ඉන්නේ. ඉස්සෙල්ලා අපි ගණන් කතා කරේ ආතන්න ප්‍රත්‍යාබල. දැන් මෙතන තියෙන සම්පීඩන ප්‍රත්‍යාබල. මෙයා තෙරපල තියෙන්නේ. එතන බලන්න f පාරස්පර වර්ග බලය වැඩි වෙන්නේ නැහැ y වෙනස් වෙන්නේ නැහැ. e කියන්නේ මොකද්ද? ඇදිච්ච හරි සම්පීඩනය වෙච්ච දිග. හිතන්නකෝ මේ කඩේලින් ඇඳින් දණ්ඩ තමයි හරි දණ්ඩ. ඒ දණ්ඩ අපි තද කරනවා මෙන්න මේ දිගකට. මම ගන්න L නෝඩ් දිගකට මෙයා තද කරනවා. ඒ වගේ හිතන්න පුළුවන් නේද? මේ දණ්ඩ L නෝඩ් තමයි මුලින් තිබ්බ ඇත්ත. උෂ්ණත්වය ඊට පස්සේ මේ දිගටපත් වෙනවා. නමුත් මේ දිගටපත් වෙන මෙච්චර ප්‍රසාරණය වෙන්නේ අපිට හිතන්න බැරිද? මෙච්චර දිග දණ්ඩක් මෙයා තද කරලා මේ මට්ටමේ හිර කරා කියලා. මෙච්චර දිග දණ්ඩක් තද කරලා මේ මට්ටමේ හිර කරා හිතන්න බැරිද? එහෙනම් සංකෝචන වෙච්ච ප්‍රමාණය කොච්චරද? මෙන්න මේ ටික. මේ ටික කියන්නේ කොච්චරද? මෙන්න මෙයා. ප්‍රසාරණ ඊට ටික සංකෝචනය වෙලානේ. ප්‍රසාරණ ඊට ටික ප්‍රසාරණ ඊට ඩක් නෑනේ. එහෙනම් ඒ සංකෝචනය වෙලානේ. ආයෙත් මේ ඊළඟට දාන්න තියෙන්නේ L නෝට් ඇල්ෆා තීටා බෙදීම L නෝට්. මේ L නෝට් L නෝට් කැපෙනවා. එහෙනම් F බෙදීම A සමානයි y වාරයක් ඇල්ෆා තීටා. එහෙනම් F සමානයි y a ඇල්ෆා තීටා බවට පත් වෙනවා. y a ඇල්ෆා තීටා බවට පත් වෙනවා. මෙන්න මෙයා තමයි නංගේ තාපජ ප්‍රත්‍යා බලය කියලා අපි කියන්නේ. මෙන්න මෙයා තමයි තාපජ ප්‍රත්‍යා බලය කියලා අපි කියන්නේ. එතකොට දණ්ඩක් මේ වගේ බිත්ති දෙකක හරි මොන හරි තහඩුවක හිර කරලා එයාගේ උෂ්ණත්වය වැඩි කරොත් මෙයා මත ප්‍රත්‍යා බලයක් ඇති වෙනවා. මෙයාගේ ප්‍රත්‍යා බලය ලකුණු ගන්න කොහොමද අපි? තන්තුවක නම් මේ පැත්තට. දණ්ඩක නම් මෙහෙම. මතකද? එහෙනම් මේ දණ්ඩ මෙයාගේ නම් ප්‍රත්‍යය වල ලකුණු කරන්නකොට මෙන්න මේ විදිහට. මොකද සම්පීඩනය මේ වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ ප්‍රත්‍යය බලය මේ කියන බලය මෙන්න මේ විදිහට කියන්න වෙනවා. තාපජ ප්‍රත්‍යය බලය කියලා මෙයාව ලියලා මෙන්න මේ සම්බන්ධයෙන් ලියාගන්න උෂ්ණත්වය වැඩි වීමට මේ ඇල්ෆා කියන්නේ මොකද්ද? රේඛීය ප්‍රසාරණ සංගුණකය කියලා මෙයාව ලියාගෙන පොඩ එන්වන් ලියන්න ඔකට ඉරණ කියන කටයුත්ත එක ලියන්න බා. අර පොකොල්සල මේක අඳගන්න මට්ටයක්ද? මේක අඳගන්න.
දැන් ඉවරලා යටින් යන්න. දණ්ඩේ උෂ්ණත්වය වැඩි කරන විට යටි කියන්න. දණ්ඩේ උෂ්ණත්වය වැඩි කරන විට දණ්ඩේ උෂ්ණත්වය වැඩි කරන විට දණ්ඩ ප්‍රසාරණයට තත් කරයි. දණ්ඩේ උෂ්ණත්වය වැඩි කරන විට දණ්ඩ ප්‍රසාරණයට තත් කරයි. දණ්ඩේ උෂ්ණත්වය වැඩි කරන විට දණ්ඩ ප්‍රසාරණයට තත් කරයි. නමුත් දෙකෙලවර ඇති ආධාරක මගින් දෙකෙලවර ඇති ආධාරක මගින් දෙකෙලවර ඇති ආධාරක මගින් දෙකෙලවර ඇති ආධාරක මගින් ප්‍රසාරයට ඉඩ ලබා නොදේ. නමුත් දෙකෙලවර ඇති ආධාරක මගින් ප්‍රසාරණයට ඉඩ ලබා නොදේ. ප්‍රසාරණයට ඉඩ ලබා නොදේ. දෙකෙලවර ඇති ආධාරක මගින් ප්‍රසාරණයට ඉඩ ලබා නොදේ. එම නිසා දණ්ඩ මත තාපජ ප්‍රත්‍යාබල ගොඩනැගේ. එම නිසා දණ්ඩ මත තාපජ ප්‍රත්‍යාබල ගොඩනැගේ. එම නිසා දණ්ඩ මත තාපජ ප්‍රත්‍යාබල ගොඩනැගේ. තාපජ ප්‍රත්‍යාබල ගොඩනැගේ. මෙහිදී දණ්ඩේ ඇතිවන ඇදීම 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 දණ්ඩේ ඇතිවන ඇදීම දණ්ඩ සංකෝචනයට තැත් කරන දණ්ඩේ ඇතිවන ඇදීම දණ්ඩ සංකෝචනයට තැත් කරන දණ්ඩ සංකෝචනයට තැත් කරන දණ්ඩ සංකෝචනයට තැත් කරන දිග ප්‍රමාණයට සමාන වේ. දණ්ඩ සංකෝචනයට තැත් කරන දිග ප්‍රමාණයට සමාන වේ. දණ්ඩ සංකෝචනයට තැත් කරන දිග ප්‍රමාණයට සමාන වේ. දිග ප්‍රමාණයට සමාන වේ. දණ්ඩ සංකෝචනයට තැත් කරන දිග ප්‍රමාණයට සමාන වේ. දිග ප්‍රමාණයට සමාන වේ. කියලා මුලින්ම මෙයා වැද ගන්න එක ඇඳලා හුක් නියමයට අනුව කියලා ලියලා මුලින් මෙයා වදින ඊට පස්සේ හුක් නියමයට අනුව කියලා ලියලා මෙලි ලියන්න. ඉක්මන් කරගන්න.
හරි මේක ලියා ගන්න. හරි. එතකොට මේ කතා කරේ අපි ප්‍රත්‍යස්ථාවට අදාළ දෙවෙනි දවසේ. ඒතර මේ ඊළඟ දවසේ මේ ප්‍රත්‍යස්ථා සම්පූර්ණ ඉවර වෙනවා. ඒතර මේ දැනටත් ප්‍රත්‍යස්ථා ඉවරයි වගේ තමයි. නමුත් අපි ශීර්ෂයක් ඉවර කරන්න රචනා ප්‍රශ්න කියන්නේ ෆාස්ට් වෙස් කීපයක් කතා කරලා මේක සම්පූර්ණ ඉවර කරනවා. ඊට පස්සේ මේ පාඩම ඉවර වෙනවා.